hari අපි පන්ති පටන් ගමු. දැන් ගිය සතියේයි දැන් දවස් දෙකක් ක්ලාස් කරා. දැන් යම් කිසි මට්ටමක ඉන්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපි පරිගණකය කියන්නේ මොකක්ද? එතකොට දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? තොරතුරු සංවේද තාක්ෂණය කියන්නේ මොනවද? මේ ඔක්කොම දැන් කතා කරලා ඉවරයි. පරිගණකයේ කාර්යය මොනවද? මේ ඔක්කොම ටික අපි කතා කරලා ඉවරයි. මම කෙටියෙන් කියාගෙන යන්නම්. මොකද්ද තොරතුරු සංවේදන තාක්ෂණය කියන්නේ? අපි තොරතුරු සංවේදන තාක්ෂණයට ඉංග්‍රීසියෙන් කියනවා information communication technology. information කියන්නේ තොරතුරු, communication කියන්නේ සංවේදනය, technology කියන්නේ තාක්ෂණය. හරි. එතකොට මොනවද දත්ත කියන්නේ? දත්තයක් නිර්වචනය කරන්නේ කොහොමද? දත්තයක් අපි නිර්වචනය කරන්නේ වෙන්වෙන් වශයෙන් ගත් කල ඒ සඳහා අර්ථයක් ලබා දිය නොහැකි. එහෙමත් නැත්නම් අපිට තේරුම් ගැනීමට නොහැකි අංක වචන සහ සලකුණු වලට අපි කියනවා දත්ත කියලා. එතකොට තොරතුරක් කියන්නේ මේ දත්ත සකස් කරපුවාම ඒ කියන්නේ මේ දත්ත වල දැන් අර්ථයක් නැහැ කියලා කියවනේ. ඒ අර්ථවත් විදිහට අපි මේ දත්තයක් අරගෙන අර්ථවත් විදිහට සකස් කරනවා. එතකොට ඒක සකස් කරපු දත්තයක් වෙනවා. මේ සකස් කරපු දත්තයන්ට අපි කියනවා තොරතුරු. කොහොමද එහෙනම් තොරතුරු නිර්වචනය කරන්නේ? දත්ත අවශ්‍ය ලෙස අර්ථවත් ආකාරයට සකස් කරගත්තාම ඒවට අපි තොරතුරු කියලා කියනවා. ඊළඟ සංනිවේදනය. මොකක්ද සංනිවේදනය කියන්නේ? සංනිවේදනය කියන්නේ දෙදෙනෙක් හරි දෙපාර්ශවයක් හරි අතර සිදුවන තොරතුරු හරි පණිවිඩ හරි හුවමාරුව. හරි. ඊළඟට තාක්ෂණය. තාක්ෂණය කියන්නේ එදා මිනිස්සු කියන්නේ අතීතයේ මිනිසුන් තොරතුරු එකතු කරගන්න, සකස් කරගන්න, ගබඩා කරන්න සහ බෙදා හරින්න තාක්ෂණයක් තිබ්බේ නැහැ. මෙන්න මේ තාක්ෂණය අවශ්‍ය වුණාට පස්සේ මිනිසා විසින්ම මේකට තාක්ෂණයක් නිර්මාණය කරගන්නවා. එතකොට මේක තමයි තාක්ෂණය කියන්නේ. මේ තාක්ෂණය භාවිතා කරලා තොරතුරු එකතු කරනවා, සකසනවා, ගබඩා කරනවා සහ බෙදා හරින කටයුතු මිනිසා විසින්ම සිදු කරනු ලබනවා. අනේ තාක්ෂණයට අපි කියනවා තොරතුරු සංනිවේදන තාක්ෂණය. මිනිසා විසින් තොරතුරු එකතු කිරීම, සැකසීම සහ ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා යොදා ගනු ලබන තාක්ෂණය තොරතුරු සංනිවේදන තාක්ෂණය කියලා කියනවා. හරි. මොකද්ද දැන් එහෙනම් පරිගණකයක් කියන්නේ? අපි පරිගණකයක් කියනවා පරිශීලකයා විසින් ආදානය කරනු ලබන. ආදානය කරනවා කියන්නේ අපි ඇතුල් කරනවා කියන එක. පරිශීලකයා කියන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයාට. පරිගණකය භාවිතා කරන පුද්ගලයා. ඒ කියන්නේ පරිශීලකයා. පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හරි මේ පද්ධතිය. පද්ධතිය කියන්නේ පරිගණකය. පරිගණකයේ පද්ධතිය. මේ පද්ධතිය විසින් රැස් කරගන්න දත්ත තියෙනවා. අපි ලබා දුන්නාම අපි ආදානය කරපුවාම පරිගණකය විසින් රැස් කරගන්න දත්ත. ඒ දත්ත ලබාගෙන ඒවා පරිශීලකයා විසින් දී ඇති උපදෙස් අනුව. ඒ කියන්නේ පරිගණකයට තනිව තීරණ ගන්න බැහැනේ. මම ගිය සතියේ කිව්වා. පරිශීලකයාට තනිව තීරණ ගන්න බෑ. පරිගණකයට තනිව තීරණ ගන්න බෑ. පරිශීලකයා දෙන උපදෙස් අනුව තමයි පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට මේ පරිශීලකයා විසින් දෙන උපදෙස් වලට අනුව අර ආදානය කරපු ලබා දුන්නු දත්ත සකස් කරනවා. අන්න ඒ සකස් කරපු දත්ත පරිගණකය අපි කියවා සකස් කරපු දත්ත වලට තොරතුරු. එහෙනම් අපි ආදානය කරපු දත්ත සකස් කරපුවාම ඒක තොරතුරක් බවට පත් වෙනවා. මේ තොරතුරු පරිගණකය විසින් ප්‍රතිදානය කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිදුවෙන විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන අපිට පරිගණකයක් ක්‍රියාත්මක කරන්න විදුලි බලය. විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන උපකරණයකට තමයි පරිගණකයක් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් දැන් මේක දිගයි වගේ නම් අපි කෙටියෙන්ම කියනවා. කොහොමද කෙටියෙන් කියන්නේ? දැන් මෙතන කියන්නේ පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කරගනු ලබන දත්ත ලබාගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව සකස් කරමින්
ඔහුට හෝ ඇයට ඒ කියන්නේ පරිශීලකයාට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන උපකරණයකට තමයි පරිගණකය කියලා කියන්නේ. මේක සරලව කියනවා නම් අපිට පුළුවන් අපගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අනුව ඉටු කරගන්න. අපගේ එදිනෙදා අවශ්‍යතාව ඉටු කරගන්න. අපි ඒකනේ කරන්නේ නේද? අපේ එදිනෙදා අවශ්‍යතාවයන් අපි ඉටු කරගන්න යන කරන්නේ පරිගණකයේ. මේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට සහ ඒ වගේම පරිගණකයක් මම ලක්ෂණ විදිහට ඔයාලට කියලා දුන්නා වේගය තියෙනවා කියලා කාර්යක්ෂමතාවය තියෙනවා කියලා ඒවා මම ගිය සතියේ කියලා දුන්නා. හරි එතකොට මොකද්ද මේ පරිගණකය කියන්නේ? අපගේ දිනදා අවශ්‍යතාවයන් වලට ඉටු කර ගැනීමට වේගයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් වැඩි. ඔන්න පරිගණකයේ ලක්ෂණයක් ඒක. වේගය සහ කාර්යක්ෂමතාව. මම ගිය සතියේ ඉස්සරහට කරලා කියන්නම් ආයෙ පාරක්. මේ වේගයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් වැඩි විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රෝනික උපකරණයක් කියලා අපි පරිගණකයක් හඳුන්වන්න පුළුවන්. කොහොමද ආයෙත් කිව්වොත් පරිගණකයක් යනු අපගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට වේගය සහ කාර්යක්ෂමතාවයෙන් වැඩි වඩාත් නිවැරදි තොරතුරු ලබා දෙන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රෝනික උපකරණයකට තමයි පරිගණකයක් කියලා කියන්නේ. හරි. දැන් එහෙනම් මොකද්ද මේ පරිගණකයේ කාර්යය? අර පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා කියනකොටම කිව්වනේ අර මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා මම. අන්න ඒ ක්‍රියාවලිය තමයි මේ පරිගණකයේ කාර්යය කියලා අපි හඳුන්වන්නේ. මොකද්ද මේ පරිගණකයේ කාර්යය? පරිගණකයේ තියෙන මූලික කාර්යය. මේ මූලික කාර්යය තමයි අපි දෙන දත්ත ඇතුළත් කරපුවාම ඒ දත්ත සකස් කරලා සැකසූ දත්ත. ඒ කියන්නේ තොරතුරු. මම ඉස්සෙල්ලා කියන්නේ සැකසූ දත්ත කියන්නේ තොරතුරු. මේ තොරතුරු පිටතට ලබා දෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි පරිගණකයේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ආදානය කරන දත්ත යම්කිසි ක්‍රියාවලියකට භාජනය වෙනවා. ඒ කියන්නේ සකස් කරනවා. ආදානය කරන ලද දත්ත යම්කිසි ක්‍රියාවලියකට භාජනය වෙලා ඒ කියන්නේ සකස් කරලා එම සැකසූ දත්ත ප්‍රතිදානය කරනවා. ඒ කියන්නේ නැවත පිටතට ලබා දෙන එක තමයි ප්‍රතිදානය කියන්නේ. එතකොට මොකක්ද පරිගණකයේ කාර්යය? දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම සහ ඒ සැකසූ දත්ත කියන්නේ තොරතුරු පිටතට ලබා දීම තමයි පරිගණකයේ කාර්යය වෙන්නේ. හරි. අද තියෙන්නේ නිහිත පරිගණක උපාංග. නිහිත පරිගණක උපාංග. මොනවද මේ නිහිත පරිගණක උපාංග කියන්නේ? අපි කියනවා නිහිත පරිගණක උපාංග. ඊට කලින් ඔයාලට මම ගිය සතියේ කිව්වා පරිගණකයේ ලක්ෂණ. මොනවද පරිගණකයකට තියෙන ලක්ෂණ? අද පාඩමට යන්න කලින් ගිය සතියේ ටිකක් මතක් කරමුකෝ. මොනවද පරිගණකයේ ලක්ෂණ? පළවෙනි එක තමයි වේගය සහ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ මොකද්ද? වේගය කියන්නේ මොකද්ද? වේගය කියන්නේ අපි ලබා දෙන උපදෙස් වලට අනුව ඊටාම කෙටි කාලයකින් ඉක්මනට තොරතුරු ලබා දෙනවා මෙන්න මේ පරිගණකය. එතකොට ඒකට වේගයක් තියෙනවා. කාර්යක්ෂමතාවය කියන්නේ මේ පරිගණකය තප්පරයකට බිලියන තප්පරයක් තුලදී කාර්යයන් බිලියන ගණනක් වුණා සිදු කරනවා. තප්පරයක් තුලදී වුණා ක්‍රියාවන් බිලියන ගණනක් සිදු කරනවා. අනේ ඒකට අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. හරි. එතකොට නිර්වද්‍යතාවය කියන්නේ ඊළඟ ලක්ෂණය නිර්වද්‍යතාවය. මොකද නිර්වද්‍යතාවය කියන්නේ? අපි ලබා දෙන ඕනෑම දත්තයක් සහ උපදෙස් ඇතුළු කරපුවාම ඒ කියන්නේ ආදානය කරපුවාම නිවැරදි තොරතුරුම තමයි ලබා දෙන්නේ. අපි මොනවා හරි බොරු දෙයක් ලබා දුන්නොත් බොරුවක් තමයි එන්නේ. ඉතින් ඒකින් පරිගණකයට ලබා දෙන දේ තමයි පරිගණකයෙන් අපිට නැවත ලබා දෙන්නේ තොරතුරු කරලා. ඒ කියන්නේ දැන් අපි නිවැරදි දත්තයක් ලබා දෙනවා.
මොකක් හරි නිවැරදි தත්ත්වයක් ලබා දුන්නාම ඒ කියන්නේ ආදානය කරපුවාම අපේ උපදේශ අනුව ක්‍රියාන්වය කරලා ඒක තොරතුරක් බවට පත් කරලා ඒ නිවැරදි තොරතුර තමයි අපිට ලබා දෙන්නේ. ඒකට අපි කියනවා නිර්වද්‍යතාවය. නැත්නම් ඇකියුරසි කියලා කියනවා. හරි. ඊළඟ එක තමයි විශ්වාසීයතාව. ඒ කියන්නේ විශ්වාසයි. මේකේ පරිගණකීමේ මේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය අපිට විශ්වාසයි. අපි මොකක් හරි தත්ත්වයක් ඇතුළත් කරපුවාම අපි ලබා දෙන தත්ත්වයට අනුව ප්‍රතිදානයක් අපිට ලැබෙනවා. අපි යම් කිසි දත්තයක් ලබා දුන්නා වෙන ප්‍රතිදානයක් අපිට දෙන්නේ නැහැ වෙන තොරතුරක් අපිට දෙන්නේ නැහැ නේද සකස් කරලා අපිට අවශ්‍ය දේ තමයි පරිගණකයෙන් සකස් කරලා අපිට දෙන්නේ. අනේ ඒකට අපි කියනවා විශ්වාසයි. ඒ ක්‍රියාවලිය කෙරෙහි අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඒකින්ද මෙන්න මේ පරිගණකයට රිලයබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ විශ්වාසීතාවයක් තියෙනවා. ඊළඟ එක නියත බව. මොකක්ද මේ නියත බව කියන්නේ? නියත බව consistency කියලා කියනවා. මොකක්ද නියත බව කියන්නේ? පරිගණකය කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය. ඒ කියන්නේ අපි මොකක් හරි ආදානයක් ලබා දුන්නාම ඒ ලබා දෙන සෑම අවස්ථාවක් ආදානයක් ලබා දෙන සෑම අවස්ථාවක්ම ලැබෙන ප්‍රතිදානය. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි දත්තයක් ආදානය කරොත් ඒ දෙන දත්ත හැම අවස්ථාවකදීම ප්‍රතිදානයට සමානයි. අවුට්පුට් එකට සමානයි. අපි මොකක් හරි data එකක් input කරොත් ඒ කියන්නේ දත්තයක් ආදානය කරොත් ඒ ආදානය කරනු ලබන දත්තයන් සෑම අවස්ථාවකදීම අපට ප්‍රතිදානයක් ලැබෙනවනේ. අන්න ඒ ප්‍රතිදානයට සමාන වෙනවා. ඊළඟ එක මම කිව්වා ආචායන ධාරිතාව. ඒ කියන්නේ storage capacity. මේකට අපි කියනවා ගබඩා කිරිය ගන්න ප්‍රමාණය. ගබඩා කරගන්න ප්‍රමාණය ආචායන ධාරිතාව කියන්නේ. ඒ කියන්නේ ගබඩා කරලා තියාගන්න පුළුවන් ප්‍රමාණයක් කියන්නේ. දැන් පරිගණකයකට තියෙනවා ගබඩා කරලා තියාගන්න පුළුවන් ප්‍රමාණයක්. පරිගණකයේ මොකෙද මේ දත්ත ගබඩා කරන්නේ? පරිගණකයේ දත්ත ගබඩා කරනවා මොකේද ගබඩා කරන්නේ? පරිගණකයක දත්ත ගබඩා කරන්නේ hard disk. මේකෙත් තියෙනවා එක එක ධාරිතාවයන්. මොනවද මේ ධාරිතාවයන් hard disk වල තියෙන? ධාරිතාවයන්. අපි කියනවා GB 80 තියෙනවා. එහෙම නැත්නම් GB කීයද? 256 512 ටෙරාබයිට් එකක් ටෙරාබයිට් අහලා තියෙනවා. ටෙරාබයිට් කියන්නේ GB 1024ක්. ඒව තමයි ධාරිතාවයේ මයින ඒකක. අපි නිරූපණය කරන ඒකක ධාරිතාවයමයි. මෙන්න මේ ආචායන ධාරිතාව. එතකොට ආචායන ධාරිතාව කියන්නේ ගබඩා කරගන්න ප්‍රමාණය. පරිගණකයක දත්ත ගමන hard disk එක. මේකේ විවිධ ප්‍රමාණ තියෙනවා කියවනේ දැන් මම. ඒ වගේ තව මොනවද තියෙන්නේ? එහෙනම් අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපිට තව ගබඩා කරලා තියාගන්න පුළුවන් පෙන් එක. පෙන් එක අහලා තියෙනවා පෙන් chip drive. අහලා තියෙනව නේද? පෙන් එකකට පෙන් එකකත් ධාරිතාවය තියෙනවා. පෙන් එකේ ධාරිතාවය ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ධාරිතාව විවිධ ධාරිතාවයන්ගෙන් තියෙනවා පෙන්. තව chip තියෙනවා. එතකොට තව ජංගම දුරකථන. ඔයාලා කියනවා නේද මේක මෙච්චර මෙමරියක් තියෙනවා. මගේ ෆෝන් එකේ මෙමරිය GB 128යි. ඒ කියන්නේ මේකට ගබඩා කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය තමයි මේ GB 128යි GB 64යි GB 32යි GB 16යි GB 8යි GB 4යි අපි කියන්නේ ඒ දත්ත ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් දැන් තේරුණානේ ආචායන ධාරිතාව කියන්නේ ගබඩා කරලා තියාගන්න පුළුවන් ප්‍රමාණයට. මේ තියාගන්න දත්ත අපිට ඕනම අවස්ථාවකදී ලබා ගන්නත් පුළුවන්. අපි හිතලා මැකුවේ නැත්නම් ඩිලීට් කරේ නැත්නම් අපිට මේ දත්ත අවශ්‍ය අවස්ථාවකදී නැවත ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපි ඒකට කියනවා ආචායන ධාරිතාව. පිරිවැය. මොකද්ද පිරිවැය කියන්නේ? කොස්ට් එක.
පිරිවැය. අපි පරිගණකයක් මිලදී ගන්නකොට විශාල මුදලක් වැය කරනවානේ. පරිගණකයක් මිලදී ගන්න. හැබැයි මේ විශාල මුදලක් වැය කරලා පරිගණකයක් මිලදී ගත්තට ඊට පස්සේ මේ පරිගණකය නඩත්තු කරන්න අර තරම් විශාල මුදලක් ඕනේද? ඕනේ නෑ නේද? ඒ පරිගණකය නඩත්තු කරන්න අපිට විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉතාමත් සුළු මුදලක් තමයි මේ පරිගණකය නඩත්තු කරන්න යන්නේ. එතකොට මේ පරිගණකයක් මිලදී ගන්නවට වඩා නඩත්තු කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. සුළු මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් පිරිවැය කියන්නේ මුදල්. ඒ කියන්නේ අපි යම්කිසි පරිගණකයක් මිලදී ගන්නකොට විශාල මුදලක් වැය වුවත් එය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වන්නේ නැහැ. ඔන්න ඕකට අපි කියනවා පිරිවැයක් කියලා. ඊළඟට බුද්ධිමය බව. මොකක්ද බුද්ධිමය බව කියන්නේ? බුද්ධිය. පරිගණකයට මොළයක් තියනවාද? ඉන්ටෙලිජන්ස් කියනවා බුද්ධියට. මේ පරිගණකයට මොළයක් තියනවාද? ඔව් පරිගණකයට මොළයක් තියෙනවා. මොකද්ද පරිගණකයේ මොළය? මම ගිය සති කිව්වා. මට මතකයි. මොකද්ද පරිගණකයේ මොළය? අපි පරිගණකයේ මොළයේ විදිහට හඳුන්වන්නේ processor එක. Center processing unit. Center processing unit එක. CPU එක කියන්නේ. මෙන්න මේ processor එක තමයි පරිගණකයේ මොළය. හැබැයි මේකට තනියම තීරණ ගන්න පුළුවන්. මෙන්න මේ පරිගණකයේ මෙන්න මේ මොළය කියනකොට නැත්නම් processor එකට තනියම තීරණ ගන්න බෑ. අපි ලබා දෙන උපදෙස් අනුව තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. අපි කියනවා මොකක් හරි ක්‍රියාවලියක් කරන්න. දැන් මේක කරන්න. කියලා අපි උපදෙස් දෙනවා, ආදානය කරනවා. ඊට පස්සේ මේ පරිගණකයේ CPU එක නැත්නම් processor එක තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අන්න ඒ ක්‍රියාවලිය කරන්නේ එතකොට පරිශීලකයාගේ උපදෙස් අනුව. මේකට තනියම තීරණ ගන්න බෑ මිනිසෙකුට වගේ. ඒක තමයි පරිගණකයේ බුද්ධිය. බුද්ධිමත් පරිගණකය බුද්ධිමත් කියන්නේ අන්නේ නේද? ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන්න පුළුවන්. හැබැයි තනියම තීරණ ගන්න මෙන්න මේ පරිගණකයට බෑ. ලබා දෙන උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. හරි. ඔතනින් තමයි මම ගිය සතියේ නැවැත්තුනේ. දැන් අද තියෙනවා නිහිත පරිගණක සහිත උපාංග. මොනවද මේ නිහිත පරිගණක සහිත උපාංග කියන්නේ? නිහිත පරිගණක සහිත උපාංග. අහලා තියෙනවද? නිහිත පරිගණක කියන්නේ නිහිත පරිගණකයක් කියනවා පරිගණක වැඩසටහනක්. ඒ කියන්නේ දැන් පරිගණකයේ කාර්ය මං වලට කියව නේද? පරිගණකයේ කාර්යය තමයි අපි දත්තයක් ඇතුළත් කරපුවාම ඒ දත්ත සකස් කරලා නැවත ප්‍රතිදානය ලබා දෙන තමයි පරිගණකයේ කාර්යය. මෙන්න මේ ක්‍රියාවලිය තියෙන අනෙකුත් උපකරණ පරිගණකයේ වගේම අනෙකුත් උපකරණ අව තියෙනවනේ. එතකොට මේ දත්තයක් ආදාහනය කරලා සකස් කරලා අපිට ප්‍රතිදානයක් විදිහට ගන්න පුළුවන්, තොරතුරක් ගන්න පුළුවන් තවත් උපකරණ තියෙනවා. මොනවද? ATM යන්ත්‍රය අහලා තියෙනවා. ඔය බැංකුව වල සල්ලි ගන්න අපි ATM යන්ත්‍රය. බැංකුවෙන් හරි සල්ලි ගන්න කාඩ් එක දාපුවාම කොච්චරක් ඕනද කියලා අහලා මෙන්න මේ ATM යන්ත්‍රය නිහිත පරිගණක සහිත උපාංගයක්. ඒ කියන්නේ නිහිත පරිගණක සහිත උපාංගයක් කියන්නේ මේ ATM එකේ තියෙන්නේ පරිගණක පද්ධතිය. පරිගණක වැඩසටහන. පරිගණක වැඩසටහනක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න අපි ආදානය කරනවා, ඇතුල් කරනවා. මොනවද ඇතුල් කරන්නේ? අපේ කාඩ් එක ඇතුල් කරනවා මැෂින් එකට. ඔන්න දත්තයක් ඇතුල් කරනවා. ඔන්න දත්තය ඇතුල් කරා. ATM එකට. ඊට පස්සේ අපෙන් අහනවා දැන් ඔන්න සකස් කිරීම තමයි සිද්ධ වෙන්නේ. අපි ආදානය කරලා ඉවරයිනේ. අපි කාඩ් එක දුන්නාට පස්සේ ඔන්න එයා දැන් මේක සකස් කරනවා. සකස් කරලා අපෙන් ප්‍රශ්න අහනවා. ඔයාට මොන භාෂාවෙන්ද ඉස්සරහට යන්න ඕන? ඔයාට සල්ලි කීයක්ද ඕන? ඒව බලන්න. ඒව බලලා එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මැෂින් එකෙන් තමයි. මැෂින් එක තුලින් මේ ඔක්කොම ක්‍රියාවලිය සිදු කරලා එයා බලනවා අපි ඉල්ලන ගාන මේ කාඩ් එකේ තියෙනවා. මෙයාගේ මේ ගිණුමේ තියෙනවා.
ඒ ටික බලලා සල්ලි තියෙනවා නම් ඒ සල්ලි ටික ප්‍රතිදානය කරනවා. අන්න තොරතුරු ප්‍රතිදානය කෙරුවා. අපි කාඩ් එක විදිහට දත්තේ විදිහට කාඩ් එක ඇතුල් කරා. අපි මුදල් විදිහට ප්‍රතිදානයක් ගත්තා. තොරතුරක් ගත්තා. ඔන්න ඔක වෙනවා ATM යන්ත්‍රය. හරි. තව ජංගම දුරකථනය. ජංගම දුරකථනය වෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලියම තමයි. එතකොට තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ? ජංගම දුරකථනය හරි. ATM යන්ත්‍රය මම කිව්වා. දැන් උන් ATM යන්ත්‍රය මම ක්‍රියාවලියක් කිව්වා ඔයාලට. තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ? රෙදි සෝදන යන්ත්‍රය. දැන් අපි රෙදි ටික දාලා අපි මේකට කියනවා මේ වෙලාව තුල මේක වොච් කරන්න ඕනේ කියන ටික අපි ආදානය කරනවා තොරතුරු විදිහට. ඒ ආදානය කරපුවාම මේ මැෂින් එක රෙදි සෝදන යන්ත්‍රය සකස් කරගන්නවා. මම මේ ටික මේ විදිහට කරන්න ඕනේ. මම මේ ටික මේ විදිහට කරන්න ඕනේ කියන එක සැකසීම කරනවා. අපි ලබා දුන්න දත්ත සකස් කරලා මෙයා රෙදි ටිකත් හොදලා ඔක්කොම මැෂින් එක වැඩ නවත්තනවා. අන්න තොරතුරක් විදියට එයා එක ප්‍රතිදානයක් කරනවා. අපි ඇතුල් කරනවා හොදන්න තියෙන රෙදි. එයා හොදලා අපිට ප්‍රතිදානය කරනවා. ඔක තමයි රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යය. එතකොට ඒකෙත් තියෙන්නේ පරිගණක වැඩසටහන. අපි ආදානය කරපුවාම සකස් කරලා ප්‍රතිදානය කරන එක. ඊළඟට රූපවාහිනිය. ඒ වගේම මෝටර රථ කාර් දැන් අපි ඔය එළවන කාර් තියෙන්නේ වර්තමානයේ තියෙන හයිබ්‍රිඩ් කාර් කියලා තියෙනවා. සෙන්සර් කාර්. සෙන්සර් එක කියන්නේ ඔන්න ඔය තමයි. සෙන්සර් තියෙනවා නේද අලුත් වාහනවල. ඒ වගේ වෙන්නේ ඔන්න ඔය පරිගණක වැඩසටහනක් තමයි අතුල් කරලා තියෙන්නේ. හරි. අපි ඒවට කියනවා නිහිත පරිගණක උපාංග. ලියා ගන්න බලන්න. නිහිත පරිගණක උපාංග මාතෘකාව දාලා නිහිත පරිගණක උපාංග. නිහිත පරිගණක උපාංග. ලියන්න මාතෘකාව ලියවනේ. යටින් ලියා ගන්න. පරිගණක වැඩසටහන් පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන උපකරණ පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන උපකරණ නිහිත පරිගණක උපාංග අහලා තියෙනවද embedded device කියලා? embedded device කියන්නේ ඔන්න ඔය නිහිත පරිගණක උපාංග. ඒ කියන්නේ පරිගණක වැඩසටහනක් ඇතුළත් කරලා තියෙන උපකරණ වලට තමයි embedded device කියන්නේ. පරිගණක වැඩසටහන නිහිත පරිගණක උපාංග ලෙස හඳුන්වනු ලැබේ.
මෙම පරිගණක වැඩසටහන් මෙම උපකරණ වලට ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් මෙම උපකරණ වල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් වන මෙම උපකරණ වල ඇතුළත් කර ඇති වැඩසටහන් සඳහා වන නෙමෙයි සඳහා නිදසුන් පහත දැක්වේ. නිදසුන් පහත දැක්වේ. නිදසුන් පහත දැක්වේ. මෙම උපකරණ වල ඇතුළත් කර පරිගණක වැඩසටහන් සඳහා උදාහරණ නිදසුන් පහත දැක්වේ. පළවෙනි උදාහරණ 1 ජංගම දුරකථනය. ජංගම දුරකථනය. උදාහරණ 1 ජංගම දුරකථනය. 2 ATM යන්ත්‍රය capital A capital T capital M. ATM යන්ත්‍රය. ATM යන්ත්‍රය. අංක 3 රෙදි සෝදන යන්ත්‍ර. අංක 3 රෙදි සෝදන යන්ත්‍ර. අංක 3 රෙදි සෝදන යන්ත්‍ර. 4 නූතන මෝටර රථ. නූතන කියන්නේ මොනවද? නූතන කියන්නේ නූතන. නූතන කියන්නේ වර්තමානයේ තියෙන. මේ දැන් වර්තමාන කාලයේදී තියෙන. නූතන මෝටර රථ. නූතන මෝටර රථ. ඊළඟ එක නූතන රූප වාහිනී. රූප වාහිනිය කරන් තියෙන්නේ පරිගණක වැඩසටහන. ඒ කියන්නේ පරිගණක ක්‍රියාවලියෙන් තමයි රූප වාහිනියත් වෙන්නේ. ඊළඟ එක නූතන රූප වාහිනී. හරි. ඔන්න ඔයාලට අපි කියනවා නිහිත පරිගණක උපාංග කිය. නැත්තම් නිහිත පරිගණක පද්ධති. මොකක්ද දැන් නිහිත පරිගණක පද්ධතියක් කියන්නේ? නිහිත පරිගණක පද්ධතියක් කියන්නේ පරිගණක වැඩසටහනක් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන උපකරණ වලට තමයි නිහිත පරිගණක උපකරණ කියලා කියන්නේ. ඊළඟට අපි බලමු පරිගණකයේ සංරචක. මොනවද පරිගණකයේ සංරචක කියන්නේ? පරිගණකයේ සංරචක කියන්නේ මොනවද? පරිගණකයේ සංරචක. පරිගණකයේ සංරචක තමයි මේ ධ්‍රුඩාංග කොටස්. ධ්‍රුඩාංග කියන්නේ අපිට අල්ලන්න පුළුවන් මේ පරිගණකයේ අපිට අල්ලන්න පුළුවන් දේවල්. අපි කියනවා ධ්‍රුඩාංග.
අපිට පරිගණකයේ මොනිටර් එක පරිගණකයේ තියෙන මොනිටර් එක කියන්නේ අපිට බලන්න පුළුවන් තියෙන්නේ අපිට පේන කොටස. ඒකට අපි කියනවා මොනිටර් එක කියලා. නැත්නම් ඩිස්ප්ලේ සංදර්ශකය කියලා කියන්නේ. ඒක දෘඩාංග. එතකොට මවුස් එක අපිට අල්ලන්න පුළුවන් නේද මවුස් එක? ඒකට අපි ඒකත් දෘඩාංගය. ඊළඟට පද්ධති ඒකකය කියන්නේ මෙන්න මේ පද්ධති ඒකකය. පද්ධති ඒකකය. මොකද්ද පද්ධති ඒකකය? මෙන්න මේක පද්ධති ඒකකය. මෙන්න මේකට අපි කියන්නේ පද්ධති ඒකකය කියලා. මේක තමයි පද්ධති ඒකකය. එතකොට මේක මොකද්ද? ඒක රවුටර් එක. අපි ඉන්ටර්නෙට් යන්නේ. ඔන්න ඔගෙන් තමයි අපි ඉන්ටර්නෙට් යන්නේ. මේ ඔක්කොම මේ සම්පූර්ණ කොටස් අපි කියන්නේ දෘඩාංග. මේවට අපි කියන්නේ දෘඩාංග කියලා. කීබෝඩ් එක, ස්පීකර් එක මේවා දෘඩාංග. තව මොනවද තියෙන්නේ මේකේ දෘඩාංග? මේ අපිට පිටින් පේන ටික. මෙන්න මේ පද්ධති ඒකකය ඇතුලේ. මෙන්න මේ පද්ධති ඒකකය ඇතුලේ, ඒ කියන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි මේකේ ක්‍රියාවලිය සිදු කරන්න අවශ්‍ය ඔක්කොම උපකරණ ටික තියෙන්නේ. මොනවද තියෙන්නේ මේක ඇතුලේ? මොනවද මේක ඇතුලේ තියෙන්නේ? මොනවද තියෙන්නේ? මෙන්න තියෙනවා මේක ඇතුලේ තියෙන ඒවා. මේකට අපි කීවා මොකද්ද කීවේ? මෙන්න මේක. මෙන්න මේක. මොකද්ද? මෙන්න මේකට අපි කියනවා මොනිටර් එක. සංදර්ශකය කිව්වේ. මෙන්න මේක මොනිටර් එක. මේ ස්පීකර් එක. මේ ස්පීකර් එක. මේක කීබෝඩ් එක. යතුරු පුවරුව කියන්නේ ඒකත් දෘඩාංගයක්. එතකොට මෙන්න මේ මවුස් එක. ඒකත් දෘඩාංගයක්. මේ තියෙන්නේ සිස්ටම් යුනිට් එක. සිස්ටම් යුනිට්. පද්ධති ඒකකය. මේක ඇතුලේ තමයි මෙන්න මේ කොටස් ටික තියෙන්නේ ඔක්කොම. මේ ඔක්කොම කොටස් ටික තියෙන්නේ මෙන්න මේ පද්ධති ඒකකය ඇතුලේ. තේරුණාද? මොකද්ද මේක? අපි මේක මතලයිමුකෝ. නැත්තම් පේන්නේ නැහැ නේද? දැන් මේක තමයි පවර් සප්ලයි එක. මේ පවර් සප්ලයි එකෙන් කරන්නේ මේ පරිගණකයට කරන්ට් එක දෙන්නේ මෙන්න මේ පවර් සප්ලයි එකෙන්. පවර් එක දෙන්නේ මෙන්න මේ පවර් සප්ලයි එකෙන්. හරිද? හරි. එතකොට මොකද්ද මේ DVD ROM කියන්නේ? DVD ROM. DVD ROM එක කියන්නේ අපි CD දාන්නේ. මෙන්න මෙතන තමයි ඔක තියෙන්නේ. සමහර වගේ මේ හරි. ඔතන තමයි ඔන්න ඔය DVD ROM එක හරි කරන්නේ. මේ පවර් සප්ලයි එක තියෙන්නේ මෙන්න මේ පිටිපස්සේ. මෙන්න මේ කොටසේ තියෙන්නේ පවර් සප්ලයි. DVD ROM එකෙන් කරන්නේ අපි DVD දාන්නේ, CD දාන්නේ. මෙන්න මේ DVD ROM එකට. ඊට පස්සේ ඒකෙන් ක්‍රියා කරලා අපිට මෙතන පෙන්නනවා. මොනිටර් එකේ පෙන්නනවා. මදර් බෝඩ් එක. මෙන්න මේ මදර් බෝඩ් එක තමයි මේකේ ප්‍රධානම දේ. මදර් බෝඩ් එක නැත්නම් කොහොම අපිට වැඩ කරන්න බෑ. ඇයි? මේ පවර් සප්ලයි එක දෙන්න ඕන මෙන්න මේ මදර් බෝඩ් එකට. කොහාටද දෙන්නේ? මදර් බෝඩ් එකට මේකේ තියෙන වයර් තියෙනවා. මේ තියෙන වයර් ගොඩාක්. ඔය වයර් ඔක්කොම සමහර ඒවා සමහර ඒවා ගහන්න පුළුවන්, සමහර ඒවා ගහන්න නැහැ. සමහර ගොඩක් දෙන්න මේ ගොඩක් ඒවා හැබැයි හරියට ගහන්න ඕන තියෙන ඒවා. හරි ස්ලොට් වලට ස්ලොට් කියන්නේ මෙන්න මේ කහ පාටේම තියෙන්නේ. මේ තියෙන දිග තීරු දෙකක් මේවට අපි කියන්නේ ස්ලොට් කියලා.
මේවට හරියට ගහන්න ඕන මෙන්න මේ power supply එකේ ඒවා එතකොට DVD ROM එකට තව කේබල් තියෙනවා ඒවා හරියට ගහන්න මේ ඔක්කොම අපි සම්බන්ධ කරන්නේ මෙන්න මේ motherboard එකට motherboard එක නැත්තම් මේවා සම්බන්ධ කරන්න දිහාවක් නැහැ එතකොට motherboard එක තියෙන්නේ කොහෙද motherboard එක තියෙන්නේ මෙන්න මේ ටිකේ තමයි motherboard එක තියෙන්නේ ඔන්න ඔය ටික ඔතන තමයි motherboard එකයි කරන්නේ ඊට පස්සේ මෙන්න මේ CPU මම කිව්වා CPU කියන්නේ central processing unit එක පරිගණකයේ මොළය මෙන්න මේක සහ එයි මේ CPU fan එකක් තියෙන්නේ CPU fan එකක් තියෙන්නේ මෙන්න මේ CPU එක තියෙන්නේ මෙන්න මේ මෙතන මෙතනට තමයි ඔක හයි කරන්නේ මේ CPU එක හයි කරලා ඊට උඩින් මෙන්න මේ fan එක අපි CPU එක වැහෙන්න හයි කරනවා. ඇයි මේ CPU එක උඩින් ෆෑන් එකක් හයි කරන්නේ? මෙන්න මේ CPU එක රත් වෙනවා, හීට් වෙනවා. ඒ හින්දා මේක කූල් කරන්න ඕන හින්දා මෙන්න මේ ෆෑන් එක අපි මෙන්න මෙතන උඩින් තියනවා. එතකොට මේ ෆෑන් එක කැරකෙනකොට මේක කූල් වෙනවා. රත් වෙන්නේ නැහැ, හීට් වෙන්නේ නැහැ. නේද? මේකක් තියෙන එතකොට මෙන්න මේ motherboard එකේ. ඒකත් දෘඩාංග තමයි. ඊළඟට මෙන්න මේ RAM එක කොහෙද තියෙන්නේ මේ RAM එක ගහන්නේ මෙන්න මේ motherboard එකට මේ පේනව නේද ඔයාලට දිග slot දෙකක් මේ තියෙන්නේ මෙතනත් තව දෙකක් තියෙන්නේ මෙන්න මේවට තමයි මෙන්න මේ RAM එක ගහන්නේ මේ හතරෙන් එකකට තමයි මේ RAM එක ගහන්නේ මොකද්ද මේ RAM එක කියන්නේ ඉස්සරහට අපි කතා කරමු RAM එක කියන්නේ මොකද්ද කියලා මේකින් එක ගැන කතා කරනවා හරි ඊළඟට VGA කාඩ් එකක් කියන්නේ මොකද්ද VGA කාඩ් එක. මොකද්ද VGA කාඩ් එක කියන්නේ? ඒකත් දෘඩාංගයක් තමයි. VGA කාඩ් එකෙන් අපි කරන්නේ ග්‍රැෆික් තියෙන මෙන්න මේ පරිගණකයේ මොනිටර් එකට. මොනිටර් එකේ කේබල් එක ගහන්න මෙන්න මේ නිල් පාට කෑල්ලක් තියෙනවා නේද? පේනවා නේද? අන්න ඒ මොනිටර් එක කනෙක්ට් කරන්නේ මෙන්න මේ නිල් පාට කෑල්ල. හරිද? හරි. ඊළඟට මේක කොහොමද හරි කරන්නේ? ඔයාලට පේනවද මේ තියෙන ස්ලොට් මේ තියෙන ස්ලොට් මේවට තමයි මේ VGA කාඩ් එක සවුන්ඩ් කාඩ් එක ඒවා හයි කරන්නේ මෙන්න මේවට ඊළඟට මේ හાર્ඩ් ඩිස්ක් එක මම කිව්වා හાર્ඩ් ඩිස්ක් එක මොකටද තියෙන්නේ කියලා ඉස්සරලා මොකටද මේ හાર્ඩ් ඩිස්ක් එකක් තියෙන්නේ පරිගණකයේ දත්ත ගබඩා කරගන්න නේද පරිගණකයේ දත්ත ගබඩා කරගන්න තමයි මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකක් තියෙන්නේ මේක විවිධ ධාරිතාවයන්ගෙන් තියෙනවා කියලා මම කිව්වා නේද? එතකොට මොනවද මේ hard disk එකත් අපි සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ motherboard එකට. නැත්නම් මේවා වැඩ කරන්නේ නැහැ. මේ hard disk එක motherboard එකට සම්බන්ධ කරලා නැත්නම් මේකේ අපිට monitor එකේ on කරනකොට අකුරු ගොඩක් තමයි බලා ගන්න වෙන්නේ. ඒ කියන්නේ එයා කියනවා hard disk එක සම්බන්ධ කරන්න කියලා. හරියට අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ මේ hard disk එක නැත්නම්. හරි. ඊළඟට reader all in one internal ඒ කියන්නේ මේ chip ගහන්න එක එක device ගහගන්න තව එකක් තියෙනවා මේ hard disk එක සාමාන්‍යයෙන් මේ හරිය තමයි තියෙන්නේ නැත්තම් මේ හරියට හයි කරනවා එහෙම නැත්තම් මේක නම් තියෙන්නේ මේ හරිය ඔය ටික තමයි පරිගණකයේ hardware කොටස් ටික හරි තේරුණානේ හරි අපි ඊළඟට බලමු මේවා වැටුනේ නැත්තම් මඤ්ඤම් වෙයි ඔයාලට තේරෙන්නේ නැහැ නේ මෙලව දැන් නේද කුරුටු ගාලා වගේ බලන්න බෑනේ මොනවද නේද හරි දැන් පැහැදිලිනේ හරි ඊළඟට බලමු ඊළඟ මොකද්ද මේ තියෙන්නේ
පරිගණකයේ කාර්ය ස්වභාවය අනුව පරිගණක සංරචක වලට වෙන් කළ හැකිය. ඒ කියන්නේ මෙන්න මේ ඩිවයිස් මේවට අපි කියනවා ඩිවයිස්. අපිට පුළුවන් විවිධ සංරචක කාර්ය අපි කරන ක්‍රියාවන් අනුව වර්ග කරන්න. හරිද? කාර්ය ස්වභාවය කියන්නේ ඒකයි. අපි කරන ක්‍රියාවන් අනුව මේවා වර්ග කරන්න පුළුවන්. මොනවද ආදාන උපක්‍රම කියන්නේ? input devices කියනවා. input devices මොනවාද මේ? ආදාන උපක්‍රම input devices. ඒ කියන්නේ අපි පරිගණකයට උපදෙස් ලබා දෙන්න, ඇතුල් කරන්න යොදා ගන්න මෙන්න මේ ආදාන උපක්‍රම. ඊළඟට ප්‍රතිදාන උපක්‍රම output device කියන්නේ පරිගණකයෙන් අපිට තොරතුරු ලබා දෙන්නේ. අපි ආදානය කරපුවාම ඒවා සකස් කරලා මෙන්න මේ ප්‍රතිදාන විදිහට තොරතුරු ලබා දෙන්නේ. මෙන්න මේ තොරතුරු ලබා දෙන උපකරණ වලට අපි කියනවා output device. මොනවද කියන්නේ? output device නැත්නම් ප්‍රතිදාන උපක්‍රම. හරිද? හරි. ඊළඟට මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය. මම ඉස්සෙල්ලා කියන්නේ central processing unit එකක් කියලා එකක් තියෙනවා කියලා. පරිගණකයේ මොළය කියලා කිව්වේ. අන්න ඒක. මධ්‍ය සැකසුම් ඒකකය. මේ ගැන අපි එකින් එක කතා කරනවා. මධ්‍ය සැකසුම් ඒකකය. ඊළඟට ප්‍රධාන මතකය කියන්නේ main memory. main memory. ඒකට අපි කියනවා ප්‍රධාන මතකය. ප්‍රධාන මතකය මොකක්ද කියන්නේ? මොකක්ද කියලා අපි ඉස්සරහට කතා කරමු. ආචායන උපක්‍රම. ඉස්සෙල්ලා මම කියවනේ ආචායන උපක්‍රම කියන්නේ මොනවද කියලා. ආචායන උපක්‍රම කියන්නේ මොනවද? ආචායන උපක්‍රම අපිට දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් දේවල්. දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් දේවල් වලට අපි කියනවා ආචායන උපක්‍රම. ආචායන ධාරිතාව කිව්වේ ගබඩා කරලා තියාගන්න ප්‍රමාණය. මේ ආචායන උපක්‍රම කියන්නේ එහෙනම් අපි දත්ත ගබඩා කරලා තියාගන්න උපකරණ වලට. ඊළඟට තියෙනවා සංවේදන උපක්‍රම. හරි. දැන් බලමු ආදාන උපක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්නකො ඉස්සෙල්ලා මේ පරිගණකයේ සංරචක. පරිගණකයේ සංරචක. පරිගණකයේ සංරචක. පරිගණකයේ සංරචක. පරිගණකයේ සංරචක. පරිගණකයේ සංරචක. මොනවද පරිගණකයේ සංරචක? ලියා ගන්න පරිගණකයේ සංරචක කියලා ලියලා යටින් පරිගණකය යනු පරිගණකය යනු පරිගණකය යනු කොටස් ගණනාවක එකතුවකි. පරිගණකය යනු කොටස් ගණනාවක එකතුවකි. පරිගණකය යනු කොටස් ගණනාවක එකතුවකි. එම කොටස් යොදා ගන්නා කාර්යයේ ස්වභාවය අනුව පරිගණකය යනු කොටස් ගණනාවක එකතුවකි. එම කොටස් යොදා ගන්නා ආකාරය අනුව යොදා ගන්නා කාර්යයේ ස්වභාවය අනුව සංරචකවලට
සංරචක වලට වෙන් කළ හැකිය. වෙන් කළ හැකිය. වෙන් කළ හැකිය. පළවෙනි එක ලියා ගන්න. පරිගණකයේ යන කොටස් ගණනාවක එකතුවකි. එම කොටස් යොදා ගන්නා කාර්යයේ ස්වභාවය අනුව සංරචක වලට වෙන් කළ හැකිය. පළවෙනි එක ලියා ගන්න. 1. ආදාන උපක්‍රම. ආදාන උපක්‍රම. ආදාන උපක්‍රම. ආදාන උපක්‍රම. වරහන් ඇතුලේ input devices. මේ ඉංග්‍රීසි වචන පොඩ්ඩක් භාවිත කරන්න පුළුවන්. මොකද මේ සිංහල වචන මේකේ තියෙන සමහර සිංහල වචන වලට තේරෙන්නේ නැහැ. අමුතු වචන තියෙන සිංහලේ. මේ වගේ ඉංග්‍රීසි. ඒ හින්දා ඉංග්‍රීසි භාවිත කරන්න පොඩ්ඩක් ලේසි. ආදාන උපක්‍රම. වරහන් ඇතුලේ input devices බලාගෙන ලියන්න. ස්ක්‍රීන් එකේ තියෙනවනේ. input devices अंक 2 प्रतिदान उपक्रम प्रतिदान उपक्रम अंक 2 प्रतिदान उपक्रम वरहන් ඇතුලේ output devices input devices प्रतिदान उपक्रम කියන්නේ output devices ආදාන උපක්‍රම කියන්නේ input devices प्रतिदान उपक्रम කියන්නේ output devices ඉංග්‍රීසියෙන් ගන්න output devices ස්ක්‍රීන් එකේ තියෙන output devices තුන්වෙනි එක මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය වරහන් ඇතුලේ central processing unit central කියන්නේ මධ්‍ය processing කියන්නේ සකසනවා සැකසුම් unit කියන්නේ ඒකකය central processing unit central processing unit central processing unit ඊළඟ එක ප්‍රධාන මතකය ප්‍රධාන මතකය ප්‍රධාන මතකය පළවෙනි එක ආදාන උපක්‍රම input devices දෙවෙනි එක ප්‍රතිදාන උපක්‍රම output devices තුන්වෙනි එක මධ්‍ය සැකසුම් ඒකකය central processing unit ඊළඟ එක ප්‍රධාන මතකය main memory ප්‍රධාන මතකයට කියන්නේ main memory වරහන් අපිට ලියා ගන්න main memory කියලා ප්‍රධාන මතකයට කියන්නේ main memory ඊළඟ එක හරි නේද පළවෙනි එක ආදාන උපක්‍රම input devices ප්‍රධාන උපක්‍රම output devices මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ central processing unit ප්‍රධාන මතකයට main memory
ඊළඟ ආචයන උපක්‍රම. ආචයන උපක්‍රම. ආචයන උපක්‍රම. ඒ කියන්නේ storage devices. storage devices. වරහන් ඇතුළේ ලියා ගන්න storage devices. storage devices. storage devices. වරහන් ඇතුළේ ලියා ගන්න storage devices. ඊළඟ එක sannivedana උපක්‍රම. sannivedana උපක්‍රම. sannivedana උපක්‍රම. sannivedana උපක්‍රම. sannivedana උපක්‍රම. communication devices. communication devices. වරහන් ඇතුළේ ඉංග්‍රීසියෙන් යන communication devices. ස්ක්‍රීන් එකේ තියෙන communication devices. ඒක ලියලා අනුමාත්‍රිකාවක් දාගන්න. ආදාන උපක්‍රම. ආදාන උපක්‍රම. ආදාන උපක්‍රම. input devices කියලා ලියා ගන්න. ඉස්සරහින් වර්ණනක් කරලා input devices. මොනවද දැන් මේ ආදාන උපක්‍රම කියන්නේ? ආදානය කරනවා කියේ මොකද්ද? ආදානය කරනවා. මොකක්ද ආදානය කරනවා කියන්නේ? මම කිව්වා දත්ත ආදානය කරනවා. පරිගණකයේ කාර්යය තමයි ප්‍රධානම කාර්යය තමයි අපි දත්ත ආදානය කරන්නේ. ආදානය කරලා සකස් කරලා අවුට්පුට් එකක් ගන්න. තවසුරු විදිහට ප්‍රතිදානයක් ගන්න. මොකක්ද එහෙනම් ආදානය කියන්නේ? අපි දත්ත හා උපදෙස් ලබා දෙනවා. ලබා දෙන එක තමයි ආදානය කියන්නේ. මේ ලබා දෙන්න භාවිතා කරන උපක්‍රම වලට නැත්නම් උපාංග වලට අපි කියනවා ආදාන උපක්‍රම. නැත්නම් input devices. මේ පරිගණකයට දත්ත හා උපදෙස් අපි ලබා දෙන්න භාවිතා කරන උපාංග නැත්නම් උපක්‍රම වලට අපි කියනවා ආදාන උපක්‍රම. ලියා ගන්න. පරිගණකයට දත්ත සහ උපදෙස් පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දීම සඳහා පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දීම සඳහා භාවිතා කරන උපාංග. පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දීම සඳහා භාවිතා කරන උපාංග ආදාන උපක්‍රම ලෙස හඳුන්වනු ලබයි. ආදාන උපක්‍රම ලෙස හඳුන්වනු ලබයි. මොනවද දැන් එහෙනම් අපි පරිගණකයට දත්ත උපදෙස් ලබා දෙන්න භාවිතා කරන්නේ? නේ පරිගණකයට අපි මොනවද දත්ත ඇතුළත් කරන්න යොදා ගන්න උපකරණ? ඊළඟ ඉවරයි නේද? පරිගණකයට දත්ත සහ උපදෙස් ලබා දීම සඳහා භාවිත කරන උපාංග ආදාන උපක්‍රම ලෙස හඳුන්වයි. මොනවද දැන් මේ ආදාන උපක්‍රම? අපි මොනවද දත්ත ඇතුළත් කරන්න භාවිත කරන උපාංග? මවුස් එක. අපි මවුස් එකෙන් මේක ක්ලික් කරලා මේක අපිට දැන් මේක ඕන. මේක දෙන්න. අපි මේක ක්ලික් කරනවා නේද මේකට මවුස් එකෙන්? මවුස් එකෙන් කරන්නේ අපි දත්ත ඇතුළත් කිරීම තමයි මවුස් එකෙන් කරන්නේ. ඊළඟ කීබෝඩ් එක
කීබෝඩ් එක ඒකිනුත් කරන්නේ අපි දත්ත ඇතුළත් කිරීම. ටච් පෑඩ් එක. මොකද්ද ටච් පෑඩ් එක කියන්නේ? ලැප්ටොප් වල දැකලා තියෙනවද මවුස් එක වෙනුවට ටච් කරලා තමයි එහාට මෙහාට ගෙනියන්න තියෙන්නේ. ඒකට අපි කියනවා ටච් පෑඩ් එක. ඒකත් ඉන්පුට් ඩිවයිසස් එකක්. තව මයික් එක, මයික්‍රොෆෝන් එක අපි මොනවා හරි රෙකෝඩ් කරන්න යොදා ගන්නවා නේද මයික්‍රොෆෝන් එක. මොනවා හරි රෙකෝඩ් කරන්න යොදා ගන්නවා මයික් එක. ඒකෙනුත් කරන්නේ අපි ඇතුළත් කිරීම. හරි. ඊළඟට ස්කෑනර් එක. ස්කෑනර්. ඒ කියන්නේ අපිට මොකක් හරි ડોකියුමන්ට් එකක් ස්කෑන් කරගන්න. ඒ කියන්නේ තියෙන ડોකියුමන්ට් එක පරිගණකයෙන් අපිට බලලා වෙනම ගන්න ඕන. ඒකට කියන්නේ අපි ස්කෑන් කරනවා. අපේ ડોකියුමන්ට් එක ස්කෑනර් කියලා යන්ත්‍රයක් තියෙනවා. ඒකට දීපුවාම අපිට පුළුවන් ඒක ස්කෑන් කරලා පරිගණකයෙන් බලා ගන්න. අන්න ඒකට අපි කියනවා ස්කෑනර් එක. ඒකත් ඉන්පුට් ඩිවයිසස් එකක්. ලියා ගන්න උදාහරණ ආදාන උපක්‍රම මොනවද? මවුස් එක. මවුස් උදාහරණ දෙලා මවුස්. ඊළඟ කීබෝඩ් මවුස් ඊළඟ කීබෝඩ් කීබෝඩ් යතුරු පුවරුව කියන්නේ මවුස් එකට සිංහලෙන් මොකක්ද කියන්නේ? මූසිකය කියලා කියනවා මවුස් එකට සිංහලෙන්. මූසිකය. කීබෝඩ් එක කියන්නේ යතුරු පුවරු. ඊළඟට ටච් පෑඩ් එක. මේ තියෙන්නේ ලියා ගන්න පුළුවන්. බලලා. මවුස් කියන්නේ මේ කීබෝඩ් කියන්නේ මෙන්න. ටච් පෑඩ් එක කියන්නේ මෙන්න. ඊළඟට මයික්‍රොෆෝන්. මේ තියෙන්නේ මයික්‍රොෆෝන්. mouse, keyboard, touchpad, microphone. ඊළඟ ස්කෑනර්. ලියා ගන්න ඒ ටික. අපි මේවා තමයි දත්ත ඇතුළත් කරන්න යොදා ගන්න උපක්‍රම. mouse එක, keyboard එක, touchpad එක, microphone ස්කෑනර් එක මේවා තමයි අපි දත්ත ඇතුළත් කරන්න ආදාන උපක්‍රම විදියට යොදා ගන්න devices. උපකරණ. හරි. ඊළඟ එක හරි. ඊළඟ එක අපි බලමු ප්‍රතිදාන උපක්‍රම. ප්‍රතිදාන උපක්‍රම. ඒක බලලා අපි නවත්තමු. ඊපස්සේ ප්‍රතිදාන. මොනවද ප්‍රතිදාන උපක්‍රම කියන්නේ? ප්‍රතිදාන උපක්‍රම. දෙවෙනි එක ලියා ගන්න ප්‍රතිදාන උපක්‍රම. දෙවෙනි එක ප්‍රතිදාන උපක්‍රම. output devices. output devices. output devices. output devices. මොනවද මේ output devices කියන්නේ? අපි මේ පරිගණකය තුල සකස් කරපු දත්ත. මොනවද මේ සකස් කරපු දත්ත වලට තොරතුරු. මෙන්න මේ තොරතුරු පිටතට ලබා ගන්න භාවිතා කරන උපක්‍රම. අපි පරිගණකයට මොකක් හරි දත්තයක් ඇතුළත් කරපුවම ඒක සකස් කරනවා. අයි සකස් කරපු දත්ත වලට අපි කියව තොරතුරු කියලා. ඒ තොරතුරු පිටතට ලබා ගන්න භාවිතා කරන උපක්‍රම වලට තමයි අපි මේ ප්‍රතිදාන උපක්‍රම කියලා කියන්නේ. තේරුණාද? පරිගණකයක අපි සකස් කරපු දත්ත වලට කියනවා තොරතුරු.
මේ සකස් කරපු දත්ත නැත්නම් තොරතුරු පිටතට ලබා ගන්න භාවිතා කරන උපක්‍රම තමයි ප්‍රතිදාන උපක්‍රම කියලා කියන්නේ. ඒවට කියනවා අපි output device. ඒත් ලියා ගන්න. පරිගණකය තුල සකස් කළ දත්ත පරිගණකය තුල සකස් කළ දත්ත සහ තොරතුරු 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 පිටතට ලබා ගැනීම සඳහා පිටතට ලබා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වයි. ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වයි. ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වනවා. මොනවද දැන් එහෙනම් මේකට උදාහරණ බලන්න. අපි පරිගණකයෙන් තොරතුරු ලබා ගන්න දේවල් මොනවද? දැන් අපි දත්ත ඇතුළත් කරපුවාම මොනවද ලබා ගන්න? අපි ඇතුළත් කරන දේ අපි බලනවා නේද මේකේ? ඒ තොරතුරු තමයි මේ බලන්නේ මොනිටර් එකේ. මම කියවනේ ඉතල සංදර්ශකය. නැත්නම් මොනිටර් එක කියන්නේ අපිට මේ කරන දේවල් අපි බලන්නේ මෙන්න මේ මොනිටර් එකේ. එහෙනම් ඒක output devices එකක්. ඒකෙන් අපිට ප්‍රතිදානයක් තමයි ලබා දෙන්නේ. ඊළඟට printer එක. අපි මොකක් හරි print out ගන්නවා document එක. හදලා කම්පියුටර් එකෙන් හදලා එළියට ගන්නවා. එළියට ගන්න මෙන්න මේ printer එකෙන්. ඒකත් එතකොට output devices එකක්. ඊළඟට speaker. ස්පීකරෙන් මොකද පිළිට ගන්න? තොරතුරු විදිහට මොනවද එළියට ගන්න? ශබ්දය ගන්නවා නේද එළියට? ඒක එතකොට output devices එකක්. ලියා ගන්නවා monitor, printer, speaker, headphone එකනොත් ඒක නේද කරන්නේ? headphone, projector එකෙන් මොකද කරන්නේ? අර අපි ලොකු තිරයකට දාලා බලන්නේ. ලොකු තිරයකට දාලා බලන්නේ කරන දේවල් පරිගණකේ. ඒකත් output devices එකක්. projector. ඔය පහ ලියා ගන්න. උදාහරණ කියලා දාලා එක monitor, දෙක printer, speaker, headphone, projector. හරි. එහෙනම් අදට නවත්තන්න. ඊළඟ දවසේ ඉතුරු ටික කරමු. මේටි පොඩක් බලා ගන්න. කරපු ටික මෙතනට එනකම් ලබන සතියේ මෙච්චර ඔක්කොම දැන් ආයෙ මුලින් ඉඳන් කරගෙන ඉන්න අමාරුයි. ඉක්මනට පාඩම් ඉවර කරන්නත් ඕන හින්දා පොඩ්ඩක් බලා ගන්න මේ ටික ඊළඟ දවස් පන්තිරේ එද්දි. මේවල තමයි අපි output devices කියන්නේ. එතකොට මෙතනින් අපි අද නවත්තනවා. ඊළඟ දවසේ
මධ්‍ය සැකසුම් ඒකකයේ කතා කරා. එතන ඉඳන් ඉස්සරහට කතා කරගෙන යන්න. හරි. එහෙනම් අදට නවත්තනවා. සියලු දෙනාටම ආයුබෝවන්.